ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනන හැරි පෝටර් සහ රහස් කුටිය 18 වන පරිච්ඡේදය ඩොබීගේ ත්‍යාගය. හැරිද රොන්ද ජිනීද ලොක්හාර්ට්ද සෙවල සහ ජරාවලින් නැහැවී හැරි නම් ලේවලින්ද නෑවී දොරකඩ සිටගෙන සිටිනු විට ඇතුළතින් කිසිදු ප්‍රතිචාරයක් නොවිය. එහෙත් ඊළඟ මොහොතේ ඇතුළතින් විලාපයක් ඇසෙන. ජිනී! ඒ වීස්ලි මහත්මිය වූවාය. ඇය හඬමින් උදුන අසල වාඩි වී සිට ඇත. ඇය සිටගත්තාය. ඒ සමගම වීස්ලි මහතාද නැගි සිටියේය. ඊළඟ මොහොතේ දෙදෙනාම ජිනී වැළඳගත්තෝය. හැරි කෙසේ වුවද බලා සිටියේ ඔවුන්ගේ හිස්වලට ඉහළිනි. මහාචාර්ය ඩම්බල්ඩෝ තුමා උදුන අසල සිටගෙන සිටි. එතුමාගේ මුහුණ සිනහවෙන් පිරී ඇත. ඒ ආසන්නයේ සිටගෙන සිටි මහාචාර්ය මැගොනිගල්ගේ මුහුණේ තිබුණේ දැඩි විශ්මයකි. ඇය තම පපුව මත අත තබාගෙන විශ්මයෙන් යුතුව බලා සිටියාය. හැරිගේ කන අසලින් ඊ ගහක් මෙන් පියඹා ගිය ෆොක්ස් ඩම්බල්ඩෝ තුමාගේ උරහිස මත හිඳගත්තේය. ඒ සමගම හැරිද රොන්ද එක්වර වීස්ලි යුවල විසින් ආදරයෙන් වැළඳගනු ලැබින. ඔයා ජිනී බේරගත්තා. ඔයා එයාව බේරගත්තා. කොහොමද ඒක කළේ? අපි කවුරුත් ඒ පිළිබඳව දැනගන්න කැමතියි. මහාචාර්ය මැගොනිගල් සෙමෙන් කීවාය. වීස්ලි මහත්මිය හැරි තම ග්‍රහණයෙන් මිදුවාය. මදක් පසුබා සිටි ඔහු මේසේ වෙත ගොස් නිවාසවලට ළමුන් තෝරන හිස්වැස්මද රතු කැට අල්ලන ලද සහිත කඩුවද රෙඩිල්ගේ දිනපොතද මේසේ මත තැබුවේය. ඉන්පසු ඕනට සියලුම දෙය කියන්නට පටන් ගත්තේය. පැය කාලක් තිස්සේ ඔහු විස්තර කළේය. ඉදිකට්ටක් බිම වැටෙන හඬකුදු ඒ කාලය තුලදී ඇසුනේ නැත. තමාට නොයෙක් ශබ්ද ඇසෙනට වූ ආකාරය. අවසානයේ තමන්ට ඒ ඇසෙන්නේ බැසිලික්ස්ගේ හඬ බවද, ඒ ඇසෙන්නේ පයිප් තුලින් බව හමවැනි පැවසූ බවද, තමා සහ රොන් මකුළුවන් පසුපස වහා වනාන්තරයට ගිය ආකාරයද, එවිට බැසිලික්ස්ගේ අවසාන ගොදුර මිය ගියේ කොහෙදීද යන බව පැවසූ බවත් හෙළි කළේය. එමෙන්ම එම හෝඩුවාව මත ඒ අවසාන ගොදුර විලාප දෙන මර්ටල් විය යුතු බව තමා සිතූ බවද, එමෙන්ම රහස් කුටියට පිවිසෙන මග ඇත්තේ ඇගේ නානකාමරයේ විය යුතු බවද තමා සිතූ ආකාරය ඔහු පැහැදිලි කළේය. බොහොම හොඳයි. ප්‍රොෆෙසර් මැගොනිගල් ප්‍රකාශ කළේ හැරි මත විරාමයක් ගත් විටය. එහෙමනම් ඒ යන අතරමඟ පාසල් නීති 100 ගණනක් කුඩුපට්ටම් කරමින්. හොඳයි. ඒ කොහොම වුණත් ඔයගොල්ලෝ රහස් කුටියට ගියා කියමුකෝ. කොහොමද බේරිලා ආවේ පොට? දැන් හැරිගේ උගුර වියලී ඇත. කෙසේ වුවද හැරි ෆොක්ස් වෙලාවට එතනට පැමිණි ආකාරයත් නිවාසවලට ළමුන් තෝරන තොප්පිය පිළිබඳවද එය තුළින් අසිපත ලැබුණු ආකාරයද විස්තර කළේය. මෙහිදී ඔහුට මදක් වචන පැටළුණේය. මෙතෙක් වේලා ඔහු රිඩල්ගේ දිනපොත පිළිබඳව ප්‍රකාශ කළේ නැත. එමෙන්ම ජිනී පිළිබඳවද සඳහන් කළේ නැත. වීස්ලි මහත්මිය ජිනීව ඇයගේ උරහිස මත තබාගෙන සිටි. තවමත් කඳුළු බිඳු ඇගේ දෙකම් මුල් දිගේ බේරෙමින් තිබින. තමා පාසලෙන් නිරපුණු ඇද්ද හැරි උමතුවෙන් කල්පනා කළේය. දැන් රිඩල්ගේ දිනපොත කිසිවක් ප්‍රකාශ නොකරන්නේය. ජිනීට මේ සියලු දේම කරන්නට කිව්වේ රිඩල්ගේ දිනපොත බව ඔප්පු කිරීමට දැන් ක්‍රමයක් නැත. තම යටිහිතෙන් දුන් ඉඟියක් නිසා හැරි මහාචාර්ය ඩම්බල්ඩෝ තුමා දෙස බැලුවේය. ඔහුගේ මුහුණේ මද සිනහවක් රැඳී තිබේ. ඔහුගේ අඩසඳ ආකාරයට තිබූ උපනෙත් යුවල දීප්තිමත් ලෙස දිලිසින. මට වැඩියම පුදුම හිතෙන්නේ මහා මායාකරු වෝල්ඩමෝට් ජිනී වශී කරගත් ආකාරයයි. මගේ ඔත්තු සේවයෙන් මට දන්වලා තියෙන්නේ එයා දැනට ඇල්බේනියාවේ මහා වනාන්තරයේ සැඟව සිටින බවයි. ඩම්බල්ඩෝ තුමා හිමින් කීවේය. හැරිගේ සිතට කිව නොහැකි සහනයක් දැනින. ඒක මොකක්ද ඒ කතාව? මට තේරුනේ නෑ. මහා මායාකරු වෝල්ඩමෝට් ජිනී වශී කළා? ඒත් ජිනී ඒක මේ දිනපොතයි. ඒක කලේ මේ දිනපොත. හැරි විගස කීවේ දිනපොත අතරගෙන ඒ ඩම්බල්ඩෝ තුමාගේ අතර දෙමිනි. මේක රිඩල් ලිව්වේ වයස 16 දී. හැරිගේ අතින් දිනපොතගත් ඩම්බල්ඩෝ දිගු ගිරාහෝටයක් බඳු තම නහය ඒ දෙසට පහත් කරමින් දැවී තෙත් වී ගිය සිදුර දෙස බැලුවේය. ඉතාම දක්ෂයි. ඔහු සෙමින් කීවේය. එයා තමයි එදා මෙදා තුර හොග්වර්ට්ස් සිටි ඉතාමත් දක්ෂ ශිෂ්‍යයා. ඒ කියමින් මහත්සේ විශ්මයට පත්ව සිටි වීස්ලි යුවල දෙස හැරුණේය. බොහොම ටික දෙනයි දන්නේ මහා මායාකරු වෝල්ඩමෝට් කාලෙක ටොම් රිඩල් කියා හඳුන්වන ලද බව. වසර 50කට පෙර මමත් එයාට උගන්වලා තියෙනවා. හොග්වර්ට්ස් වලදී පාසලෙන් ඉවත් වුණාට පස්සේ එයා අතුරුදහන් වුණා. එයා ලෝකෙ පුරාම සංචාරය කළා. ඒ අනාතර දුෂ්ට මායාකර්ම ගැන එයා පරතරයටම ඉගෙන ගත්තා. එයා බොහෝ වෙනස්කම් වලට බඳුන් වුණා.
අන්තිමේදී මහා මායාකරු වොල්ඩමෝට් හැටියට යලිත් මායාලව හමුවට එන එයා කොහොමටවත් අඳුනගන්න බැරි තරමට වෙනස් වී තිබුණා. මීට වසර 50කට පෙර මෙහි සිටිය ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෙන්ම දීප්තිමත්ම ශිෂ්‍යයා මේ පුද්ගලයා කියා කිසිවෙකුත් සිතුවේ නැහැ. ඒත් ජිනී වීස්ලි මහත්මිය කීවාය. ඒත් මගේ ජිනී එක්ක එයාගේ තියෙන සම්බන්ධය මොකක්ද? එයාගේ දෙන පොත. ජිනී ඉකි බිඳමින් කීවාය. මං ඒක ලියන්න පුරුදු වෙලා හිටියා. ජිනී ඒ වීස්ලි මහතා මහත්සේ විස්මයට පත්වෙමින් කීවේය. මම ඔය ළමයාට කියලා දුන්නේ නැද්ද ඔය වගේ දේවල් විශ්වාස කරන්න එපා කියලා? ඇයි ඔය ළමයා මට හරි අම්මට හරි ඔය ඩයරිය පෙන්නුවේ නැත්තේ? ඒක පිළිබඳව සැකේ හිතුන්නේ නැත්ද? ඒක මහා මායාකාර වැඩක් කියලා හිතුන්නේ නැත්ද? මං දැනගෙන හිටියේ නෑ. ජිනී තවදුරටත් ඉකිබින්දේය. මට ඒක හම්බුනේ අම්මා මට දීපු පොතක් තුල තිබිලයි. මං හිතුවේ කවුරු හරි කෙනෙක් ඒක ඒ තුලට දාලා පසුව අමතක වෙලා කියලායි. මිස් වීස්ලි වහම ජිනීව එක්ක යන රෝහල් අංශයට. මේක එයාට මහත් දුෂ්කර අත්දැකීමක් වෙන්න ඇති. එයාට කිසිම දඬුවමක් නැහැ. එයාට වඩා බොහෝ අත්දැකීම් ඇති බොහෝ ප්‍රවීණ වයසින් බොහෝ මොහුකුරාගේ මායාකරුවෙක් වොල්ඩමෝට් විසින් නොමග ඇරලා තියෙනවා. ඒ කියමින් ඩම්බල්ඩෝ තුමා දොරටුව වෙත ගොස් ඒ විවෘත කළේය. හොඳට විවේක ගන්න ඇඳට වෙලා. ඒ වගේම චොක්ලට් ඩ්‍රින්ක් එකක්. ඔව් ටිකක් ලොකු චොක්ලට් ඩ්‍රින්ක් එකක් වුණත් නරක නැහැ. ඔහු කීවේ ඇයි දෙස බලමින් ඉඟි කරමිනි. මට නම් මේ වෙලාවේ ඒ වගේ වටින දෙයක් නැහැ තවත්. මැඩම් ප්‍රොම්ෆේ අවදි වෙ ඇති. එයා මැන්ඩ්‍රික්ස් විෂය බැසිලික්ස්ගේ ගොදුරු බවට පත් වූ අයට දෙමින් ඉන්නවා. ඒගොල්ලෝ දැන් කොයි මොහොතේ හෝ අවදි වනු ඇති. එහෙනම් හමුවනි සුවපත් වෙයි. රොන් කීවේය. සෝ නොකළ හැකි මාරාන්තික හානියක් සිදු වෙලා නැහැ. වීස්ලි මහත්මිය ජිනි පිටතට කැඳවාගෙන ගියාය. ඒ පසුපස වීස්ලි මහතා ගියේ තාමත් කල්පනාවේ නිමග්නවය. මිනවා මහාචාර්ය ඩම්බල්ඩෝ තුමා මහාචාර්ය මැගොනිකල් දෙස නෙත් යොමු කරමින් කීවේ බැරෑරුම් ස්වරේනි. මේ සියලුම සිද්ධීන් නිසා හොඳ සාදයක් පවත්වන්න වටිනවා කියලා මං හිතන්නේ. කරුණාකරලා මුළුතැන් ගෙට ඒ බව දන්නවද? හරි. ඇය ශනිකව පවසා එහෙනම් මම යන්නම්. පෝටර් සහ වීස්ලි පිළිබඳව ඔබතුමා බලා ගන්න. සත්තකින්ම ඩම්බල්ඩෝ තුමා කීවේය. ඇය ඉවත්වගේ පසු දැන් ඉතින් මොනවා වේද යන සිතුවිල්ලෙන් අවනිශ්චිතතාවයක් ඇතිව බලා සිටියහ. ඔබතුමා බලාගන්න? ඊ කීමින් මහාචාර්ය මැගොනිගල් අදහස් කළේ කුමක්ද? තමට දඩුවම් කරයිද? මං හිතනවා ඔය දෙන්නට අවවාද කළා කියලා මීට දින කීපයකට පෙර. ඔය දෙන්න නැවත වරක් නීතියක් කැඩුවොත් ඔය දෙන්නම පාසල නිරපන බව. හරිද? රොන්ගේ මුව ඉබේම විවෘත විය. ඒත් අපි කොබමන ඉහළ සිටින අයවුවත් කලාතුරකින් Taman කියු දේ ගිලගන්න වෙනවා. ඩම්බල්ඩෝ තුමා මද සිනහාවක් මුවකට නගාගනිමින් කීවේය. ඔබ දෙදෙනාටම පාසලට කරන ලද සේවය පිළිබඳව විශේෂ සම්මාන පිළිගන්වන්නට තීරණය කරනවා. ඒ වගේම බලමු. ඔව් එක්කෙනාට ලකුණු 200 බැකින් ග්‍රිෆින්ඩෝ නිවාසයට ලකුණු 400ක්. රොන්ගේ කම්මුල් ලොක්හාර්ට්ගේ වැලන්ටයින් මැල්මින් තදරත් පැහැයට හැරින. ඔහු තම මුව නැවත වසාගත්තේය. ඒත් මේ බිහිසුණු කතාවට සම්බන්ධ වූ එක් අයෙක් විතරක් තාම වචනයක්වත් කතා නොකර ඉන්නවා. ඊ ඩම්බල්ඩෝ තුමා කීවේය. ඇයි ඔය තරම් නිශ්ශබ්ද? ගිල්ඩරොයි හැරිට මේ වනතෙක් ලොක්හාර්ට් සම්පූර්ණයෙන්ම අමතක වී ගොස් තිබෙන. හැරි බැලූ හැරි දුටුවේ ලොක්හාර්ට් කාමරයේ මුල්ලකට වී වාඩි වී සිටින ආකාරයයි. ඩම්බල්ඩෝ තුමා කතා කළ විට ඔහු තම අමතන්නේ කවරෙක්දයි බැලුවේය. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ රොන් විගස කීවේය. පහළ උමග තුලදී පොඩි විපතක් වුණා. ප්‍රොෆෙසර් ලොක්හාර්ට් මම මහාචාර්යවරයෙක්ද? ලොක්හාර්ට් මවිත වෙමින් ඇසුවේය. දෙයියනේ මම හිතාගෙන හිටියේ මම කිසි වැඩකට නැති. එයා අපට අමතක වන වශයක් කරන්න උත්සාහ කළා. ඒත් යෂ්ටිය අනෙක් පැත්තරම ක්‍රියාත්මක වුණා. අනිච්චේ ඩම්බල්ඩෝ දුමා කීවේ ඔහුගේ ක්‍රියාව අනුමත නොකරන ලෙසත් ඉඟි කරමින් හිස දෙපසට සොලවමිනි. එතුමාගේ දිගු උඩු රැවුල සැලෙන්නට විය. තමන්ගේ කඩුවම තමන් උල තිබ්බනේද ගිල්ඩරොයි? කඩුව? ලොක්හාර්ට් උනන්දුවක් නැතිව කීවේය. මට කඩුවක් කොයින්ද? අන්න අර ළමයා ළඟ නම් කඩුවක් තිබුණා. ඊ හැරි දෙසට ඇඟිලි දිගු කරමින් ඔහු කීවේය. ඕනේ නම් එයාගෙන් ඉල්ල ගන්න. එයා නොදී ඉන්න එකක් නෑ. හොඳ කොළු පැටියා. කරුණා කරලා ප්‍රොෆෙසර් ලොක්හාර්ට් රෝහල් අංශයට එක්කගෙන යන්න. මට හැරිත් එක්ක තව පොඩ්ඩක් කතා කරන්න ඕන. ලොක්හාර්ට් ගාටමින් රොන් සමග කාමරයෙන් පිටවිය. ඩම්බල්ඩෝ තුමා උදුන අසල වූ පුටුවක් වෙත ගොස් වාඩි විය. හැරි වාඩි වෙන්න. ඊ එතුමා කී විට හැරි වාඩි වූයේ මද කංසාවකට පත්වෙමිනි. පළමුවෙන්ම හැරි මං ඔබට ස්තුති කළ යුතුයි. ඩම්බල්ඩෝ තුමා කී විට
ඔහුගේ දැස් දීප්තිමත්ව දිදුලමින් තිබෙන. රහස් කුටියට ගිය ඔය ළමයා මාහට අවංකව පක්ෂපාතිව කටයුතු කරන්න ඇති. එහෙම නැතිනම් අන් මොනම හේතුවක් නිසාවත් ෆොක්ස් ඔයා වෙත එන්නේ නැහැ. එසේ කියමින් එතුමා ෆීනික්ස් පක්ෂියාගේ හිස ආදරයෙන් පිරිමැද්දේය. එවිට පක්ෂියා ඩම්බල්ඩෝ තුමාගේ දණහිස මත රැඳී සිටියේය. හැරි එතුමාගේ මුහුණ දෙස බලා සිටියේය. එහෙනම් ඔය දරුවට ටොම් රිඩල් හමු වුණා. ඊ මහාචාර්යතුමා බැරෑරුම්ව කීවේය. එයා ඔය දරුවා මුණ ගැහෙන්න බොහෝ උනන්දුවෙන් ඉන්න ඇති. හැරිට යම්කිසි දෙයක් මතක් විය. ප්‍රොෆෙසර් සර්, රිඩල් කිව්වා මාත් එයා වගේමයි කියලා. අප දෙන්න අතර බොහෝ සමානකම් තියෙනවා කියලාත් එයා කිව්වා. අහා එහෙමද? ඊ ඔහු තම ඝන රිදී පැහැති ඇහි බැම ඉහළට නංවමින් කීවේය. ඉතින් ඔබ මොනවද හිතන්නේ දරුවා? මම නම් හිතන්නේ මං එයා වගේ කියලා. හැරි කීවේය. එහෙත් ඔහුගේ කටහඬ ඔහු සිතුවාට වඩා උස් හඬින් පිටවිය. මං හිතන්නේ මෙහෙමයි. මම ග්‍රිෆින්ඩෝ නිවාසේ මම එහෙත් ඉතිරිය නොකියා ඔහු නතර විය. ප්‍රොෆෙසර් සර්, ඔහු මත විරාමයකින් නැවත කීවේය. ඒත් ළමුන් නිවාසවලට තෝරන තොප්පිය මට කිව්වා මම ස්ලිදරින් නිවාසයට වුණත් හොඳට ගැලපෙනවා කියලා. සෑම කෙනෙක්ම දින කිහිපයක් හිතුවා මම තමයි ස්ලිදරින් උරුමකාරය කියලා. මොකද මට සර්ප භාෂාව කතා කරන්න පුළුවන් නිසා. ඔය දරුවට සර්ප භාෂාව කතා කරන්න පුළුවන්ද හැරි? ඩම්බල්ඩෝ තුමා නිස්කලංකව කීවේය. මොකද වෝල්ඩෙමෝර්ට් සලසා ස්ලිදරින්ගේ අවසානයේ පැවත එන්නාට සර්ප භාෂාව කතා කරන්න පුළුවන්. මං හිතනවා මගේ මේ සිතුවිල්ල නිවැරදි කියලා. ඔබට ඔය නළලේ ඇති කැරල ලබා දුන් දිනේදීම එයාගේ හැකියාවන් ඔබට දායාද කරන්න ඇති. ඒත් ඒක කොහොමටවත් එයා හිතාමතා කළ දෙයක් නොවේ. මොනවා? වෝල්ඩෙමෝර්ට් එයා සතු දැනුමින් ටිකක් මට ආරෝපණය කළා? හැරි තෘෂ්ණිම් භූතව ඇසුවේය. ඒක එහෙම බව පේනවා. එහෙමනම් මා සිටිය යුතු ස්ලිදරින් නිවාසේ. හැරි කීවේ අසරණව ඩම්බල්ඩෝ තුමාගේ මුහුණ දෙස බලමිනි. ළමයින් නිවාසවලට තෝරන තොප්පියට පේන්නේ නැති මන් තුළ ඇති ස්ලිදරින් බලය ඒත් ඔබ ග්‍රිෆින්ඩෝ නිවාසයට දැම්මා. ඊ ඩම්බල්ඩෝ තුමා කීවේය. මේ අහන්න දරුවා. සලසා ස්ලිදරින් එයාගේ විශිෂ්ටතම ගෝලයෙන් තෝරා ගැනීමේදී සලකා බලන ලද විශේෂ සුදුසුකම් කිහිපයක් ඔයාට තියෙනවා. සර්ප භාෂාව දැන සිටීම, නොසැලෙන බව, අධිෂ්ඨානය, ඒ වගේම පාසලේ නීති රීතිවලට මදක් අවනත නොවීම. ඔහු කීවේය. නැවත වරක් ඔහුගේ උඩු රැවුල මදක් සැලෙන්නට විය. ඒත් නිවාසවලට ළමුන් තෝරන තොප්පිය ඔයා තේරුවේ ග්‍රිෆින්ඩෝ නිවාසයටයි. ඒ ඇයි හැරි? සිතා බලන්න. ඒක එහෙම කළේ මම ස්ලිදරින් නිවාසයට යාමට බෑ කියු නිසායි. හරියටම හරි. ඩම්බල්ඩෝ තුමා කීවේ යලිත් මුහුණ සිනහවකින් සරසාගෙනය. ඒ නිසාම තමයි ඔබ ටොම් රිඩල්ට වඩා ඉඳුරා වෙනස් වෙන්නේ. හැරි, අපේ හැකියාවන්ටත් වඩා අපි කවුද කියා තීරණය වන්නේ අපි කරන තෝරා ගැනීම් වලින්. හැරි තෘෂ්ණිම් භූතව තම පුටුවට ඇලී සිටියේය. හැරි, ඔබට වැඩිදුර සාක්කි ඕනේ නම් ඔබ අයත් ග්‍රිෆින්ඩෝ නිවාසයට බවට. මේ දෙස බලන්න. මහාචාර්ය ඩම්බල්ඩෝ තුමා මහාචාර්ය මැගොනිගල්ගේ මේසේ වෙත ගොස් ලේ තැවරුණු රිදී අසිපත අතටගෙන එය හැරිගේ අතට දුන්නේය. උදුනේ තිබූ ගිනිදැල්වල දිස්නය වැටි එහි මිටේ ඔබවා තිබූ මැණික්ගල් දිදුලන්නට විය. ඉන්පසු එහි මිටට පහලින් කොටා තිබූ අකුරු ඔහුගේ නෙත කැටිනි. ගොඩ්රික් ග්‍රිෆින්ඩෝ. මේ කඩුව තොප්පියෙන් පිටතට ඇදලා ගන්න සමත් වෙන්නේ සැබෑම ග්‍රිෆින්ඩෝවරයෙකුට පමණයි හැරි. ඩම්බල්ඩෝ තුමා කීවේය. විනාඩියක පමණ කාලයක් කාමරය තුළ දැඩි නිහඬියාවක් රජයන්නට විය. ඉන්පසු මහාචාර්යතුමා මහාචාර්යනී මැගොනිගල්ගේ මේසේ ලාච්චුවක් විවෘත කොට එය තුළින් පිහාටු පෑනක්ද තීන්ත බෝතලයක්ද පිටතට ගත්තේය. දැන් හැරි, ඔය දරුවට ඕනි කෑම සහ හොඳ නින්දකුයි. ඒ නිසා මම ඇස්කබාන් වලට ලිපියක් ලියන කල් ඔය දරුවා මහා සාදයට යන්න. අපට අපේ උද්‍යාන පාලකයා අවශ්‍යයි. ඒ වගේම ඩේලි ප්‍රොෆිට් පත්‍රයටත් දැන්වීමක් සකස් කරන්න ඕනේ. ඊ ඔහු කල්පනාවෙන් නිමග්නව කීවේය. අපිට අලුතෙන් ඩිෆෙන්ස් අගේන්ස්ට් ද ඩාර්ක් ආර්ට්ස් ටීචර් කෙනෙකුත් ඕන වෙනවා. අපේ මේ ඩාර්ක් ආර්ට්ස් ගුරුවරුන් ඉවරයක් නෑ. එහෙම නේද හැරි? හැරි නැගී සිට දොර වෙත ගමන් කළේය. දොරට අත තබත්ම දොර මහත් වේගෙන් විවෘත වූයේ හැරිද පසෙකට විසිකරමිනි. එලිපත්ත මත සිටියේ කෝපයෙන් රුදුරු වූ මුහුණක් සහිත ලූෂියස් මැල්ෆෝයිය. ඔහුගේ කබා වාටියේ එල්ලී සිටි බොහෝසේ වෙලුම් පටිවලින් ඔතන ලද ඩොබී දක්නට ලැබින. සුබ සැන්දෑවක් ලූෂියස්. ඩම්බල්ඩෝ තුමා ප්‍රසන්නව කීවේය. මැල්ෆෝයි මහතා කාමරය තුළට පැමිණියේ හැරි පසෙකට තල්ලු කර දමමිනි. ඩොබී
ඔහුගේ කබා වාටියේ එල්ලී සිටියේය. උගේ මුහුණ බියෙන් විකෘති වී ගොස් තිබෙන. ඉතින් ඊ මැල්ෆොයි කීවේ ඩම්බල්ඩෝ තුමා දෙස කුරුරු බැල්මක් හෙළමෙනි. පාලක මණ්ඩලය ඔබේ වැඩ තහනම් කළා. ඒත් ඔබ නැවත ආවා. ඔබ හිතනවා ඒ වැඩ තහනම් මොනවා තිබුණත් හොග්වර්ට්ස් අධිපතිකමට ඔබ සුදුසුයි කියලා. මේ බලන්න ලූෂියස්. ඩම්බල්ඩෝ තුමා කීවේ ඔහු දෙස බලමින් ශාන්තව සිනාසෙමිනි. සෙසු පාලකෙන් 11 දෙනා මාහට පණිවිඩේවා තිබුණා. ඒක හරියට බස්සන් වැස්සක් වගේ. යනවා එනවා. ඒගොල්ලන්ට ආරංචි වුණා ආතර් වීස්ලිගේ දුව ඝාතනය කරලා තියෙනවා කියලා. ඒ නිසා ඒ අය මට දන්වා එවා තිබුණා වහම ආපසු වැඩ බාරගන්න කියලා. ඒ අය සියල්ලම අවිවාදයෙන්ම තීරණය කරලා තිබුණා මා තමයි මේ කලබල වෙලාවේ මෙතන මුල් පුටුවේ ඉන්න ඕන තැනත්තා කියලා. ඒ කිහිප දෙනෙක් කියලා එවලා තිබුණා ඒ අය මා මෙතනින් ඉවත් කරන්නට කැමති වුණේ නැතිනම් තමසේ ඒ අයගේ පවුල්වල අය ශාපයකට බඳුන් කරන බවට තර්ජනය කළා කියලා. මැල්ෆොයි මහතා සුදුමැලිව ගියේය. ඒත් ඔහුගේ නෙත්වල නපුරුකම අඩු නොවීය. ඉතින් ඔබ නැවැත්තුවාද අපරාධ සිදුවීම? කෝ අල්ලගත්තද අපරාධකරු? ඔහු සමචලයට මින් ඇසුවේය. ඔව් අපි ඒ සියල්ලම සොයාගත්තා. ඊ ඩම්බල්ඩෝ තුමා සිනහවකින් මුව සරසාගෙන කීවේය. අහා! ඊ මැල්ෆොයි තියනු හනින් කීවේය. කියමු බලන්න එහෙනම් කවුද කියලා. ගියවර වගේම තමයි ලූෂියස්. ඒ තැනත්තාමයි. ඒත් මේ පාර වොල්ඩෙමෝට් ක්‍රියාත්මක වුණේ එයාගේ දිනපොත තුළින් ග්‍රහණය කරගන්නා ලද අහිංසක අයෙකු මාර්ගයෙනි. එසේ කියමින් මහාචාර්යතුමා මැදින් හිලක් සහිත කළු දිනපොතක් අතට ගත්තේ මැල්ෆොයි දෙස නෙත් කසාගෙනය. කෙසේ වුවද හැරි ඩොබි දෙස ඇස කසාගෙන සිටියේය. එල්ෆයා යම්කිසි අමුතු දෙයක් කරනු පෙනින. උගේ දොඹගැඩි දෙකක් වැනි ඇස් දෙක යම්කිසි දෙයක් පවසමින් හැරි දෙසට එල්ලවී තිබෙන. ඌ දිනපොත වෙත ඇඟිල්ල දිගු කරමින් සිටියේය. ඒ සමග මැල්ෆොයි මහතා දෙස බලමින් තම අත්ල වේගයෙන් නළලේ ගසා ගත්තේය. එහෙමද? ඊ මැල්ෆොයි සිමෙන් ඩම්බල්ඩෝ තුමාට කීවේය. බොහොම දක්ෂ සැලැස්මක්. ඊ ඩම්බල්ඩෝ තුමා මැල්ෆොයි මහතා දෙස බලමින් කීවේය. මේ අපේ හැරි සහ එයාගේ යාළුවා රොන් මේ දිනපොත සොයාගත්තේ නැතිනම් ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම එල්ල වෙන්නේ ජිනි වීස්ලිටයි. එයා වෙන කාගේවත් උපදෙස් මත ඒ අපරාධය කළ බවට කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මැල්ෆොයි මහතා කිසිවක් කීවේ නැත. ඔහුගේ මුහුණ වෙස්මුණක් දැමූ විටකමින් වෙනස් විය. එතකොට බලන්න මොකද වෙනව ඇත්තේ කියලා. වීස්ලිලා අපේ ඉතා ප්‍රධාන පිරිසිදු ඉන්ද්‍රජාලික ලේ ඇති පවුලක්. එතකොට වීස්ලි මහතාට එයා බොහොම උනන්දුවෙන් ඉදිරිපත් කරන්න යන සාමාන්‍ය ලෝකයේ අය ආරක්ෂා කිරීමේ පනතට මොකද වෙන්නේ? එයාගේ දියණිය මායාකාර පවුල්වලට අයත් නොවන අය මරණ බව ආරංචි වුණාම වාසනාවකට වගේ තමයි දිනපොත සොයාගන්න පුළුවන් උනේ. රිඩල්ගේ සිහිවටන එයින් ඉවත් කරලා තියෙනවා. එසේ නෝනානම් කුමකින් කුමක් වේද කියා කවුද දන්නේ? මැල්ෆොයි මහතා යමක් කීමට උත්සාහ කළේය. බොහොම වාසනාවන්තයි. මැල්ෆොයි කීවේය. මේ කාලය තුලදීම ඩොබි දිනපොත දෙසටද මැල්ෆොයි මහතා දෙසටද ඇඟිලි දිගු කරමින් යමක් පැවසීමට උත්සාහ කරනු පෙනින. හැරිට ඩොබි කියන්නේ කුමක්දයි එක්වරම අවබෝධ විය. හැරි ඩොබිට ඒ බව හිසෙන් ඉඟිගලේය. මැල්ෆොයි මහත්තයා, ඔබ දැනගන්නට කැමති නැද්ද ජිනිට ඒ දිනපොත හම්බුනේ කොහොමද කියලා? හැරි ඇසුවේය. මැල්ෆොයි ඔහු වෙත හැරුණේය. ඒ මෝඩ කෙල්ල ඒක කොහොම ගත්තත් මට මොකද? ඔහු කීවේය. මොකද දන්නවද? ඒක ඇයට දුන්නේ ඔබ නිසා. හැරි කීවේය. ඒක එයාට ඔබ දුන්නේ ෆ්ලොරිෂ් ඇන්ඩ් බ්ලොට්ස් සාපුවේදී. ඔබ එයාගේ ස්වරූපය වෙනස් කිරීමේ විද්‍යාපොත අරගෙන ඒ තුළට මේ දිනපොත රිංගුවා. හරිද? මැල්ෆොයි මහතාගේ දිගු ඇඟිලි එකිනෙක වෙලෙනු නැවත ගැලවී යනු හැරි දුටුවේය. උඹට පුළුවන් දෙක ඔප්පු කරන්න. ඔහු මුරගෑවේය. නෑ ඒක කාටවත් ඔප්පු කරන්න හැකි වෙන්නේ නෑ. ඩම්බල්ඩෝ තුමා හැරි දෙස බලා සිනාවක් මුව සරසාගෙන පැවසුවේය. දැන් නම් කොහොමටත් බෑ. රිඩල් පොතෙන් අන්තරස්ථාන වෙලා නිසා. ඒ වගේම මම තමසට අවවාද කරනවා ලූෂියස්. එය වොල්ඩමෝට්ගේ පාසල් කාලයේ දේවල් තවදුරටත් බෙදන්න එපා කියලා. එහෙම වුණොත් ආතර් වීස්ලි ඒව ආපසු ඔබ සොයාගෙන එන්න සලස්වන්න පුළුවන්. ලූෂියස් මැල්ෆොයි නිශ්චලව සිටි අතර ඔහුගේ දකුණත ඉතා සීරුවෙන් ඔහුගේ මැජික් යෂ්ටිය වෙත යනු හැරි නිරීක්ෂණය කළේය. ඒත් ඒ අදහස නවතා ඔහු තම ගෙවල එල්ෆයා ඇමතුවේය. අපි යමු ඩොබි. ඔහු දොර හැරියේය. වාමනයා ඔහු වෙත එත්ම ඔහු වැරෙන් පාපහරක් ඌට එල්ල කළේය. කොරිඩෝව දිගටම ඌ විලාප තියමින් යනු හැරිට ඇසින. හැරි මදක් කල්පනා කළේය.
ඉන්පසු ඔහුට අදහසක් ආවේය. ඩම්බල්ඩෝ සර්, ඔහු විගස කීවේ. මම ගිහිල්ලා දෙන්න පොත මැල්ෆොයි මහතාට දෙන්නද? සත්තකින්ම හැරි. ඒ ඩම්බල්ඩෝ තුමා නිවිසැනසෙල්ලේ කීවේය. ඒත් හැරි මහා සාදය මතක තියාගන්න. දෙන්න පොත අතරගත් හැරි කොරිඩෝව දිගේ වේගයෙන් දිව ගියේය. ඩොබිගේ වේදනාත්මක හඬ ඈතින් ඇසින. තම උපාය සාර්ථක වේදෝයි සැකයෙන් හැරි තම සපත්තුවක් ගලවා ජරාවී තිබූ මේස එකක් ගලවා දෙනපොත තුළට එබුවේය. ඉන්පසු ඔහු අඳුරු කොරිඩෝව දිගේ දිව ගියේය. මැල්ෆොයි මහතා පඩිපෙළ ඉහළදී අල්ලාගත්තේය. මැල්ෆොයි, ඔබට යමක් දීමට තිබෙනවා මට. ඉන්පසු ඔහු ගඳගහන මේස එක ලූෂියස් මැල්ෆොයි මහතාගේ අතමත තැබුවේය. මොකක්? ඒ කියමින් මේස් එක ගලවා පිළිකුලෙන් ඈතට දැමු මැල්ෆොයි මහතා පොත අතරගෙන ජරාවී ඇති පොතත් හැරි දෙසත් බැලුවේය. හැරි පොටර්, උඹටත් ළඟදම උඹේ අම්මයි තාත්තයි ගාවට යන්න වෙනවා. ඔහු කීවේය. උනුත් උඹ වගේම අනුගේ දේවල් වලට ඇඟිලි ගැහුවා. යමු ඩොබි යමු. මම කිව්වේ යමු කියලායි. එහෙත් සෙලවුනේ ඩොබි නොවේ. ඔහු හැරිගේ ජරා වූ ගඳගහන මේස් එක අතේ තබාගෙන සිටියේ. එය ඉතා අනර්ග වස්තුවක් මෙනි. ඩොබීට මේස් එකක් දුන්නා. එල්ෆය සතුටින් කීවේය. ඒක ඩොබීටයි දුන්නේ. මොකද්ද? මැල්ෆොයි මහතා කෝපෙන් ඇසුවේය. මොකද්දම කිව්වේ? ඩොබීට මේස් එකක් තියෙනවා. ඩොබී මහත් ප්‍රීතියට පත්වෙමින් කීවේය. ස්වාමියා ඒක විසි කළා. ඩොබී අල්ලගත්තා. දැන් ඩොබී නිදහස්. ලූෂියස් මැල්ෆොයි තෘෂ්ණිම් භූතව බලා සිටියේය. ළමයා උඹ මගේ වහලා මට නැති කරලා ඔබට හැරි පොටර්ට හානියක් කරන්න බෑ. ඩොබී කෑගැසුවේය. එක්වරම මහත් හඬක් නැගුණ අතර මැල්ෆොයි ඈතට විසිවී ගියේය. ඔහු පඩිපෙළ දිගේ පහළට පෙරළී ගිය අතර එක පොදියට පඩිපෙළ පාමුල මත පතිත විය. ඔහු සිටගත්තේය. ඔහුගේ මුහුණ කෝපයෙන් පුපුරමින් තිබෙන. ඉන්පසු ඔහු තම මැජික් යෂ්ටිය පිටතට ඇදගත්තේය. එහෙත් ඩොබී ඔහු වෙතට තර්ජනාත්මක ඇඟිල්ලක් දිගු කළේය. දැන් යන්න පුළුවන්. ඔහු තර්ජනාත්මකව කීවේය. ආයේ හැරි පොටර්ට අත තියන්න හිතන්නවත් එපා. දැන් ඵලයන්. ලූෂියස් මැල්ෆොයි හට අන් විකල්පයක් නොවිය. ඔවුන් දෙදෙනා දෙස අවසන් වර දුෂ්ට බැල්මක් හෙලා තම කබායේ වාටිය ඔසවාගෙන ඔහු නොපෙනී ගියේය. හැරි පොටර් ඩොබි නිදහස් කළා. එල්ෆයා හැරි දෙස ගෞරවයෙන් බලමින් කීවේය. ආසන්නයේම තිබූ කවුළුවෙන් ගලා ආ හිරු එළිය ඔහුගේ දොඹගෙඩිවන් ඇස් මත පතිත විය. හැරි පොටර් ඩොබි නිදහස් කළා. ඕක මට කරන්න පුළුවන් ඉතා සුළු උදව්වක් පමණයි ඩොබි. ඒත් පොරොන්දු වෙන්න. අය කවදාවත් මගේ ජීවිතේ බේරා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ කියලා. එල්ෆයාගේ අවලක්ෂණ මුහුණේ සිනහවක් මතුවිය. ඒත් එක දෙයක් දැනගන්න තියෙනවා. උඹ කිව්වා නේද මේ කිසි දෙයක් අර නම කීමට හොඳ නැති නැත්තාට කිසිම සම්බන්ධයක් නැති බව. එතකොට ඒක පොඩි හොඩුවාවක් පමණයි. මහා මායාකරු එයාගේ කලින් නමින් අමතන්න අපහසුයක් තිබුණේ නැහැනේ. තේරෙනවද? හරි. හැරි මහත් වෙහෙස තුලින් කීවේය. දැන් සාදයක් තිබෙනවා. මගේ යෙහෙළිය හමුවෙනි දැන් අවදි වී ඇති. ඩොබී හැරිගේ බඳවට අත දමා ඔහු සිපගත්තේය. ඩොබී දැනගෙන හිටියටත් වඩා හැරි පොටර් මහා ශ්‍රේෂ්ඨයෙක්. ඔහු ඉකිබින්දේය. ආයුබෝවන් හැරි පොටර්. යම් කිසි පිපුරුම් හඬක් සමග ඩොබී අතුරුදන් විය. හැරි හොග්වොට්ස් සාද කිහිපයකටම සහභාගී වී තිබෙන. එහෙත් මෙවන් සාදයක් කිසිම දිනක නොවිය. සෑම කෙනෙකුම පැමිණියේ පිජාමා ඇඳුමින් විය. උත්සවය මුළු රෑ පුරාම පැවතිනි. පාන්දර 3:00 එහි පැමිණි හැග්‍රිඩ් තමන්ගේ සහ රොන්ගේ පිටට සතුට ප්‍රකාශ කිරීමට දරා ගැනීමට අමාරු තට්ටු දෙකක් දැමීම, තමන් සහ රොන් විසින් ග්‍රිෆින්ඩෝ නිවාසයට ලකුණු 400ක් ලබා දීම, පාසල් සිසුන්ට විශේෂ සැලකීමක් හැටියට වාර පරීක්ෂණය අවලංගු කළ බව ප්‍රොෆෙසර් මැගොනිගල් විසින් ප්‍රකාශ කිරීම, තම නැතිවී ගිය ස්මරණ ශක්තිය නැවත ලබා ගැනීමට දොර බැහැර පිහිටි මානසික රෝහලකට යාමට සිදු වී ඇති නිසා මහාචාර්ය ලොක්හාට් හට ඊළඟ වාරයේ දේශන පැවැත්වීම සඳහා පැමිණීමට නොලැබෙන බව යන කරුණු අතරින් වඩාත්ම සතුට විය යුතු කරුණු කුමක්දැයි හැරිට තෝරා බේරා ගැනීමට අපහසු විය. අපරාධි, ඊරොන් කීවේ ප්‍රණීත අවුල්පතක් අතට ගනිමිනි. එයා මට ෆිට් වේගෙනාව විතරයි. ග්‍රීෂ්ම ඍතුවේ ඉතිරි කොටස දැඩි සූර්ය තාපය තුල ගෙවී ගියේය.
සුළුසුළු වෙනස්කම් ඇතිවුවද හොග්වෝට්ස් යථා තත්ත්වයට පත්විය. දුෂ්ට ඉන්ද්‍රජාල වලින් බේරීමේ ශිල්පය උගන්වීමේ පන්තිය අවලංගු කෙරෙන. පාසල් පාලක මණ්ඩලයෙන් ලූෂියස් මැල්ෆෝයි නිරපනු ලැබෙන. ඩ්‍රේකෝ මැල්ෆෝයිද පාසල තමාගේ බූදලයක් ලෙස සලකා ඔබම ඔබ යාම නතර කළේය. ඔහු කල කිරුණු හුලම් බැහැපු අයුරෙන් කාලය ගත කළ අතර ජිනී වීස්ලි පෙරට වඩා ප්‍රීතියෙන් කවුරුත් ඇසුරු කළාය. තමන්ට නොදැනීම හොග්වෝට්ස් ශීඝ්‍රගාමී දුම්රියෙන් ආපහු ගමරට බලා යාමේ කාලය එළඹ තිබෙන. හැරි, රොන් සහ හර්මෝනි, ෆ්‍රෙඩ්, ජෝර්ජ් සහ ජිනීට තමන්ටම වෙන් වූ මැදිරියක් ලැබෙන. නිවාඩුව දීමට ආසන්න දින කිහිපය තුළ ඔවුන් බොහෝ මැජික් ක්‍රම අත්හදා බැලීමට යොහුසුළු වූහ. මැජික් ගිනිකිලි මෙන්ම තම ප්‍රතිවාදියා මැජික් බලයෙන් නිරායුධ කිරීමේ ක්‍රමයද ඔවුන් බොහෝ විට අත්හදා බැලූහ. මේ අංශයෙන් හැරි අනෙක් හැමටම වඩා බොහෝ ඉදිරියෙන් සිටියේය. ඔවුන් ක්‍රීන්ස් ක්‍රොස් දුම්රිය පොළට සියඳුවෙත්ම හැරිට යම්කිසි දෙයක් සිහිවිය. ජිනි එදා පර්සි කාටවත් කියන්න එපා කියූ එයා කරමින් සිටිතේ මොකක්ද? ඒකද? ජිනි කොක් හඬලා සිනාසෙමින් කීවාය. පර්සිට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. කලබලයට පත් වූ ෆ්‍රෙඩ් තම අත වූ පොත් මිටියත් ජෝර්ජ්ගේ හිස මත හෙළුවේය. මොකෝ? ඒ අර රෙවන්ක්ලෝ ශිෂ්‍යනායිකාව පෙනිලෝ ක්ලියර්වොටර්, ජිනි කීවාය. පසුගිය ග්‍රීෂ්ම කාලය තුළම එයාට තමයි පර්සි ලිව්වේ. එයා රහසින් ඇය පාසලේදී කොච්චරවත් හමු වෙනවා. එක දවසක් මං අහම්බෙන් හිස් පන්ති කාමරයකට යනකොට ඒ දෙන්න හාදු දෙමින් හිටියා. එයා ප්‍රහාරයට ලක් වුණාම පර්සි හොඳටම අප්සෙට් වුණා. ඒත් එයාට පල්ලෙක දාන්නේ නෑ ඔන්න හොඳේ. ප්‍රොමිස් වෙනවා. චි, එහෙමත් කරනවද? ඊ ෆ්‍රෙඩ් පැනලා උත්තර දුන්නද සෙසු අයට දැනුනේ ඔහුට තම උපන්දින ආසිරිපත කලින්ම ලැබුණු ලෙසයි. අනේ නෑ, ජෝර්ජ් ද විකස කීවේය. හොග්වෝට්ස් ශීඝ්‍රගාමී දුම්රිය තම වේගය බාලකොට අවසානයේ නතර විය. හැරි තම පිහාටු පෑනද කොළ කැබැල්ලක්ද ගෙන රොන් හා හර්මෝනි දෙසට හැරුණේය. මේකට කියන්නේ ටෙලිෆෝන් අංකය කියලයි. කියමින් ඔහු අංකයක් දෙවරක් ලියා එම කොලේ දෙකට ඉරා දෙදෙනාට දුන්නේය. මම ඔය දෙන්නගේ තාත්තට ගිය පාර කියලා දුන්න කොහොමද ටෙලිෆෝන් එක පාවිච්චි කරන්න කියලා. ඒගොල්ලෝ දන්නවා කොහොමද මට කතා කරන්න කියලා ඩර්සිලාගේ ගෙදරට. ඩඩ්ලි එක්ක මම මොනවා කතා කරන්නද? ඔයාගේ බාප්පා සහ පුංචි අම්මා ආඩම්බර වෙයි නේද? ඔයා මේ අවුරුද්ද කළ දේ ඇහුවම. හර්මෝනි ඇසුවේ දුම්රින් බසමිනි. ආඩම්බර? ඔයාට පිස්සුද? මං ඕනි අවස්ථාවක මේ යන්න තිබුණා. ඒත් මම ජීවිතය ගලව ගත්තා. ඒ බව ඇහුවනම් ඒගොල්ලන්ට හොඳටම කේන්තියයි. මෙසේ සියල්ලෝම එකතුව ගේට්ටුව තුලින් සාමාන්‍ය ලෝකයට අවතීර්ණ වූහ. හැරි පොටර් සහ රහස් කුටියේ අවසානය මෙසේ සනිටුහන් වූ වගයි. හැරි පොටර් සහ අස්කබාන්හි සිරකරු ලබන සතියේ සිට බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩේ මත ක්ලික් කරන්න. ස්තුතියි.